ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය මාධ්‍ය පෙරලිකාරයාට අවුරුද්දයි. සියලු සමීක්ෂණ සහ ශ්‍රේණිගත කිරීම යළි යළිත් තහවුරු කරන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය මාධ්‍ය අතර අංක 1 බසකට නැරඹුම් වාර මිලියනය අභිබවා යන එකම ෆේස්බුක් පිටුව ඇලෙක්ස්කා ශ්‍රේණිගත කිරීම් අනුව දිනකට වැඩිම පිරිසක් නරඹන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය වෙබ් පිටුව සතිපතා දැනුම විනෝදය සපිරි වැඩසටහන් සමගින් පැය 24 පුරා එසැනින් සිංහලෙන් ප්‍රවෘත්තිගෙන එන ඕස්ට්‍රේලියාවේ එකම විශ්වසනීය නාලිකාව. එක් වසරක් තුළ ඔස්ලංකා TV අංක 1ට ඔසවා තබමින් අප කෙරේ තැබූ විශ්වාසය වෙනුවෙන් හෙටත් අකණ්ඩ මාධ්‍ය මෙහෙවරකට අපි කැපවෙන්නෙමු. ඔස්ලංකා TV අංක 1ට ඔසවා තැබූ සෞර්ද ප්‍රේක්ෂක ඔබට අපගේ උත්තමාචාරය. Current Affairs with Chamila Lokunarangoda. ඔබ වෙත ගෙනෙන්නේ MJ Photography for all your wedding and lifestyle photography requirements. ජෙට් එකක වේගෙන් ලෝන් එකක් ගන්න ජෙට් ෆයිනෑන්ස් එකට අදම කතා කරන්න. අයිබෝන් කියන හැමදිනාට අදත් කරන්ට් ඇෆෙයර්ස් වැඩසටහන අපි ආරම්භ කරන්න සූදානම්. ගිය සතියේත් අපි වීසා සම්බන්ධයෙන් කතා කළා. ගොඩක් දෙනා අපිට කිව්වා වීසා සම්බන්ධයෙන් කතා කරනවා නම් ස්පොන්සර්ඩ් වීසා ගැන කතා කරන්නට කියලා. තව පැත්තකින් කිව්වා මේ විද්‍ය සංචාරක වීසා සම්බන්ධයෙන් කොහොමද කියන වාතාවරණය සම්බන්ධයෙන් කතා කරන්නට කියලා අපට බොහොමයක් දෙනා ඉල්ලුම් කළ නිසා අපි හිතුවා ඒ හා දිගටම මේ සතියේදීත් මේ වීසා සම්බන්ධයෙන් කතා කළ යුතුයි කියලා. අපි තව කාරණාවක් මතක් කරනවා. සමහරක් උදවිය හිතනවා අපි මේ සම්බන්ධ කරගන්නා වූ ආයතනවල හෝ පුද්ගලයන් අපි මේ ප්‍රවර්ධනය කරන්න කටයුත්තක් මේ සිද්ධ කරන්න කියලා. කිසිසේත්ම අපි එහෙම කටයුත්තක් සිද්ධ කරන්නේ නැහැ කියන දේ ඔබට බොහොම ආදරෙන් මතක් කරනවා. මේ අපි කරන්නේ ඔබට යම්කිසි සුදුසුකමක් තියෙනවා නම් ඒ හා සඳහා ඔබව නොරවටි හරි තැනකට යා යුතු ගමන් මාර්ගය සහ ඔබ දැනගත යුතු කාරණා පසක් කිරීම පමණයි. කිසිසේත්ම අපි කියන්නේ නැහැ අපි මේ සම්බන්ධ කරගන්න ආයතන වලට ඔබට යන්නට කියලා ඔබේ අනාගත කටයුතු සකසා ගන්න. අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ මේ ස්පොන්සර්ඩ් වීසා කියන කාරණාව සම්බන්ධයෙන් 407 ඒ වගේම තමයි 482 ඒ විතරක් නෙවෙයි 186 කියන මේ වීසා කාණ්ඩය ඒ වගේම 494 කියන වීසා කාණ්ඩය මේ හා සම්බන්ධව ඔබ නොදැනුවත්ව ඇති. ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔබ ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපේ ශිෂ්‍ය ප්‍රජාව මොකද වෙලා තින්නේ අපිට බැයිද මේ වීසා එකට යන්න මේ කාරණාව සම්බන්ධයෙන් ඔබ දෙපාරක් හිතන නිසා අපි හිතුවා ඒ සම්බන්ධයෙන් දැනුමක් ඇති කෙනෙක්ව සම්බන්ධ කරගන්නට ඕන කියලා මේ මොහොතේ අපි සූදානම් සම්බන්ධ කරගන්නට අද දවසේදී සංජි කල්දේරා ඇසෝසියේට් ආයතනය නියෝජනය කරමින් එහි සංක්‍රමණික උපදේශක සහ අධ්‍යක්ෂක සංජි කල්දේරා මහත්මයාව සම්බන්ධ කරගන්නවා. අයිබෝන් කියන ඔබට අයිබෝන් චමිල මුලින්ම ඔබතුමාගෙන් අහන්නට කැමති මේ දවස්වල ඇත්තටම රැකියා වීසා වලට ඕස්ට්‍රේලියාවට ගෙන්නනවද කට්ටිය? චමිල මේක ඉතාමත් වැදගත් මේ වීසා කාණ්ඩයක්. මොකද අපි දන්නවා 189 190 කියන ජෙනරල් ස්කිල් මයිග්‍රේෂන් වලින් අපේ ඇප්ලිකන්ට්ස්ට ඉතාමත්ම අපහසුතාවයක් ලැබලා තිනවා ඒ මාර්ගෙන් වීසා එකක් ලබා ගන්න. මොකද ඉන්විටේෂන් එකක් එන්නේ නැහැ. ගොඩාක් ප්‍රශ්න තියෙනවා ඒකට. මේකට තියෙන එකම උත්තරේ තමයි තමන්ගේ රැකියාවේ රක්ෂාවක් හොයා ගත්තොත් එතකොට අපිට ගොඩාක් මේ අවස්ථා ලැබෙනවා. මේ 407 කියන එක තමයි වලින් මම ඉස්සෙල්ලාම පටන් ගන්නම්. මේ 407 කියන වීසා එක අවුරුද්දක් work experience තියෙන එක්කෙනෙක් මේ applicant කෙනෙක්ට හෝ මේ අවුරුද්දක් ඇතුළත තුල තමන්ගේ studies complete කරපු එක්කෙනෙක්ට apply කරන්න පුළුවන් වීසා එකක්. මේ වීසා එක ගොඩාක් දුරට පාවිච්චි කරන්න පුළුවන් මේ 485 එකේ ඉඳලා අවුරුදු දෙකක් work experience ලබා ගත්තේ නැති 485 එක ඉවර වෙන්න කිට්ටු හැබැයි අවුරුද්දක work experience ලබා ගත්තු එක්කෙනෙක් මේ applicant කෙනෙක්ට මේ වීසා එක ඉතාම සුදුසුයි අනිත් පියවරට යන්න ඉස්සෙල්ලා.
මට ඔන්නතනදි පොඩි ප්‍රශ්නයක් නැගෙනවා. ඒ තමයි 407 කියන මේ වීසා කාණ්ඩයට 485 ටෙම්පරරි රෙසිඩෙන්සි කියන වීසා කාණ්ඩේ ඉන්න ශිෂ්‍යෙක් වේවා. ශිෂ්‍යෙක් වෙලා ඊට පස්සේ මේ ටෙම්පරරි රෙසිඩෙන්සි වීසා යටතේ ඉන්න කෙනෙකුට කොයිතරම් කාලයක් මේ 407 කියන වීසා කාණ්ඩේ යටතේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න පුළුවන්ද? රැකියාවක් මේ අත්දැකීම් ලබා ගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් අවුරුදු 2කට මේ වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. අපි සමස්තයක් හැටියට අවුරුද්දයි ඇප්ලයි කරන්නේ මේ ට්‍රේනින් පීරියඩ් එක අවශ්‍ය වෙන්නේ අවුරුද්දයි කියන එක. ඕන කාලයකට මාස 6ක මාස 3ක ඉඳන් අවුරුදු 2ක් වෙනකන් ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි අපි සමස්තයක් හැටියට අවුරුද්දක ට්‍රේනින් ප්ලෑන් එකක් සමග මේ වීසා එකට ඇප්ලයි කරනවා. එම්ප්ලොයිගේ ස්පොන්සර්ෂිප් එකත් සමග. දැන් ඔන්නතනදි තව ප්‍රශ්නයක් පැන නගිනවා. දැන් හරි. දැන් කවුරු හරි ආයතනයකින් කාට හරි කැමති ට්‍රේනින් වීසා එකක් ලබා දෙන්න. ඒ ආයතනය මොනියම් හෝ නිර්ණායකට යටත් වෙලාද ඌට ලබා දෙන්න ඕන. එක් තියෙනවා මෙන්න මේ ආදී මේ දේවල් සැපිය යුතුයි. මේ ආදී දේවල් තිබිය යුතුයි ආයතනයට කියලා. එහෙම නිර්ණායක තියනවාද ආයතනවලට? ඔව් ශමිලා අපි අනිත් වීසා කාණ්ඩ ගැන කතා කරනකොට මම ඒ කන්ඩිෂන්ස් ගැන කතා කරනවා. හැබැයි ඔය 407 කියන වීසා එකට එච්චරම අවශ්‍යතාවය නැහැ එම්ප්ලොයි කෙනෙක්. හැබැයි ජෙනුවින්ලි ඒ ඇප්ලිකන්ට පුරුදු කිරීමක් පුහුණු කිරීමක් කරන්න පුළුවන් පුද්ගලයෙක් ඒ ආයතනයේ ඉන්නව බව අපි ඔප්පු කරන්න ඕනේ. ඉන් අනතුරු අපි යන්න හදන්නේ 482 කියන වීසා කාණ්ඩයට. ඇත්තටම මේ මොකද්ද මේ වීසා කාණ්ඩය? මේ 482 කියන වීසා කාණ්ඩේ ඇත්තටම මීට ප්‍රථමම මේක 457 කියලා අපි හැමෝම දන්න වීසා කාණ්ඩයක්. අපි ඒක ටිකක් වෙනස් කළා, නීති ටිකක් වෙනස් කළා 482 කියලා වීසා කාණ්ඩයක් ලබා තිනවා. මේකට කියනවා temporary skill shortage visa කියන වීසා කාණ්ඩය. මම මේ කතා කරන හැම වීසා කාණ්ඩයක්ම onshore සහ offshore වලට බලපානවා. ඉතින් මම මේ නීති කියනකොට ඒක onshore පුද්ගලයන්ටයි offshore පුද්ගලයන්ට දෙගොල්ලන්ටම බලපාන දෙකක්. 482 කියන වීසා එක කොටස් දෙකක් තියෙනවා. තමන්ගේ occupation එක medium to long term list එකේ occupation නම් අවුරුදු 4ක වෙනකන් වීසා එකක් apply කරන්න පුළුවන්. තමන්ගේ occupation එක short term occupation list එකේ නම් එතකොට අවුරුදු 2ක් apply කරන්න පුළුවන්. අවුරුදු 2කට පස්සේ තවත් අවුරුදු 2කට apply කරන්න පුළුවන්. medium to long term list එකේ තියෙනවා නම් අවුරුදු 4ක් apply කරලා තවත් අවුරුදු 4කට apply කරන්න පුළුවන්. මේ 482 අපි පාවිච්චි කරනවා කවදා හරි අපිට permanent residence employer sponsorship එකක හෝ යම්කිසි work experience ලබා ගන්නවා අපිට අර 189 190 කියන general skill migration වලට සුදුසුකම් ලබන්න. මෙන්න මේ 482 වීසා එකට apply කරනකොට යම් කිසි නීති රීති මාලාවක් තියෙනවා. එක දෙයක් තමයි මේ occupation එකකින් occupation එකට. ඒ කියන්නේ වෘත්තියට ඒ යම් කිසි නීති මාලාවක් තියෙනවා. මම උදාහරණයකට ගත්තොත් අපි කියමු accountant කෙනෙක්ව sponsor කරනවා නම් එම ආයතනයේ turnover එක $1 million වලට වැඩි වෙන්න ඕනේ. ඒ වගේම එම්ප්ලොයිස්ලා 5%ට වැඩි ඒ ආයතනයේ දැන් එම්ප්ලොයි වෙලා ඉන්න ඕනේ. ඒ වගේම මේ පොසිෂන් එක ක්ලරිකල් පොසිෂන් එකක් නෙමෙයි accountants පොසිෂන් එකක් කියලා අපි ඔප්පු කරන්න ඕනේ. ඒ වගේම සුමාන 4ක අපි කියනවා labor market testing කියලා. ඒ කියන්නේ platforms තුනක මේ පොසිෂන් එක ඇඩ්වර්ටයිස් කරලා අපි ඩිපාර්ට්මන්ට් එකට ඔප්පු කරන්න ඕනේ. අපේ මේ ඇප්ලිකන්ට වැඩිය සුදුසු ඇප්ලිකන්ට් කෙනෙක්ව අපිට හම්බුන්නේ නැහැ කියලා. ඒ වගේ කාරණා තියෙනවා. මේක මේ 482 එකටයි යම් කිසි දුරකට 186 එකටයි පමණයි. අර මම ඉස්සර කිව්ව 407 එකට එහෙම නීති රීති මේක මාලාවක් නැහැ. මම ඊළඟට දැනගන්න කැමති මේ 186 කියන වීසා කාණ්ඩේ කුමක්ද? මේ හරහා කුමක්ද සිද්ධ වෙන්නේ? 186 කියන්නේ permanent resident වීසා එකක්. ඒක තමන්ගේ employer තමන්ව ස්පොන්සර් කරනවා permanent residency වලට. ඒකේ කිසිම වෙනසක් නැහැ. ඒකට විදි දෙකකින් ඒ ඇප්ලිකේෂන් එක මේ අපිට දාන්න පුළුවන්. අවුරුදු 3ක් එම ආයතනයේම වැඩ කරලා තියෙනවා නම් අපි කියමු 482 එක එම ආයතනයේම වැඩ කරලා තියෙනවා නම් transitional කියන මාර්ගය යන්න පුළුවන්. නැත්නම් ඕනෑ ආයතනයක වැඩ කරලා තියෙනවා නම් අවුරුදු 3ක් direct entry කියන මාර්ගයෙන් මේ වීසා එකට apply කරන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ දැන් 186 කියන මේ වීසා කාණ්ඩයට කාට හරි අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ ඒ උදවිය කොහොමද ඒ ගමන් මාර්ගය සකසා ගත යුත්තේ? මේ 186 එක apply කරනකොට employer අවුරුදු 2ක contract එකක් applicant දෙන්න ඕනේ. හැබැයි මේකේ
මේ වීසකින් ලැබෙන අන්තිම ප්‍රතිඵලයේ පර්මනන්ට් රෙසිඩන්ස් නිසා එතකොට බලකිරීමක් කරන්න බැහැ මේ අවුරුදු දෙකම මෙම ආයතනයේ වැඩ කරන්න ඕනේ කියලා. එතකොට දැන් 482 වගේ වීසා එකක් නම් අනිවාර්යෙන්ම ඒ ආයතනයේ වැඩ කරන්න ඕනේ. ඒ වීසා කාලේ. හැබැයි 186 එකක් ලැබුණාට පස්සේ අනිවාර්යෙන්ම ඒ ආයතනයේ වැඩ කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ඒ ආයතනයේ වැඩ කරනවා කියලා. ඒක උඩ තමයි ඒ මතය උඩ තමයි ඒ වීසා එක ලැබුණේ ඒ ඇප්ලිකන්ට්. දැන් ඔය 186 කියන වීසා කැටගරි එක යටතේ ඩිරෙක්ට් සහ මේ ට්‍රාන්සිෂන් කියලා මේ කොටස් දෙකකට බෙදෙනවා. අපි ඒ සම්බන්ධයෙන් පුංචි පැහැදිලි කිරීමක් කරමු. මම තව පොඩි පැහැදිලි කිරීමක් කරනවා චමිල මේ 186 ගැන. මේ 186 වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ medium to long term list එකේ occupations තියෙන applicants ට පමණයි. ඒ පළවෙනි කාරණාව. එතකොට short term list එකේ occupation එකේ ඉන්න applicants ට මේකට apply කරන්න බෑ. එතකොට අපි තව දුරට කතා කරමු 494 කියන වීසා ගැන. දැන් මේ 186 වීසා එකෙන් අපිට මම කිව්වා වගේ කෙලින්ම permanent residency වලට apply කරන්න පුළුවන්. දෙවිදිහක් තියෙනවා. අර දෙවිදිහ කිව්වේ අවුරුදු 3ක work experience එකක් මේ ආයතනයේ ඕන තැනක ලබාගෙන මේකට apply කරන්න පුළුවන්. නැත්තම් 482 එකක මේ ආයතනයේ මේ පුද්ගලයා වැඩ කරගෙන හිටියනම් එතකොට transitional මාර්ගෙන් අවුරුදු 3ක් ඉඳලා transitional මාර්ගෙන් apply කරන්න පුළුවන්. සුදුසුකම් වල පොඩි වෙනසක් තියෙනවා. අවුරුදු 3 හැමයි වයස අවුරුදු 45ට අඩු වෙන්න ඕනේ. ඉංග්‍රීසි IELTS හයක් තියෙන්න ඕනේ. හැබැයි අර ට්‍රාන්සිෂනල් එකකින් ඇප්ලයි කරන ඇන්ට ස්කිල් ඇසස්මන්ට් එකක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ අවස්ථාවේදී තමයි මම ඉතාම වැදගත් දෙයක් කියන්න ඕනේ. ස්කිලිං ඔස්ට්‍රේලියා ෆන්ඩ් කියලා පේමන්ට් එකක් තියෙනවා එම්ප්ලොයි කරන්න. ඒ කියන්නේ මෙහි ඔස්ට්‍රේලියාවේ ස්ථිරපදිංචි සිටිසන්ස්ලට ට්‍රේන් කරන ලෙවි එකක් මේ එම්ප්ලොයර් ඩිපාර්ට්මන්ට් එකට ගෙවන්න ඕනේ. 10 මිලියන් වලට වැඩිය අඩු නම් ටර්නෝවර් එක $3,000 ඩිපාර්ට්මන්ට් එකට ගෙවන්න ඕනේ. 10 මිලියන් වලට වැඩි නම් $5,000 ලෙවි එකක් ගෙවන්න ඕනේ. අපි ෆොරින් එම්ප්ලොයි කෙනෙක්ව 186 වලට ස්පොන්සර් කරන්න බලාපොරොත්තු වෙන නිසා. දැන් අපි තාමත් 494 කියන වීසා කාණ්ඩය යටතේ කතා කළේ නැහැ. පොඩ්ඩක් ඒක සම්බන්ධව දැනගන්න කැමතියි. ඇති මේ බලන් ඉන්න උදවිය. අපි ඒ සම්බන්ධයෙන් පුංචි පැහැදිලි කිරීමක් කරොත්. මම ඒ 494 කියන වීසා කාණ්ඩය ගැන පොඩ්ඩක් මම කතා කරන්නම් චමිල. මේක අර මං කිව්වා වගේ අපි 407 එකට ඕනේ ඔකියුපේෂන් එකක ඉන්න ඇප්ලිකන්ට්ස් ට ඇප්ලයි කරන්න පුළුවන්. 482 වලට ඕනේ ඔකියුපේෂන් එකක ඉන්න ඇප්ලිකන්ට්ස් ට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි මං කිව්වා අර 186 වලට ආවම medium to long term list එකේ ඉන්න occupation එකේ ඉන්න මේ applicants ට විතරයි apply කරන්න පුළුවන්. එතකොට මේ 482 එකේ ඉන්න හෝ අවුරුදු 3ක් work experience කොහොමත් ලබාගත්තු පුද්ගලයෙක්ට short term list එකේ නම් එයාගේ occupation තියෙන්නේ අනිවාර්යයෙන්ම එයාව sponsorship අපි PR මාර්ගයේ මේ employer මාර්ගයේ යනවනම් 494 කියන visa එකට apply කරන්න ඕනේ. හැබැයි එතකොට ඒ employer regionally ඉන්න ඕනේ. මම මේ regionally කියන්නේ මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන් අමතරව අනිත් වැඩි ප්‍රධානයක්. අපි කියමු සවුත් ඔස්ට්‍රේලියා ප්‍රාන්තේ, නොදර්න් ටෙරිටරි ප්‍රාන්තේ, ටැස්මේනියා, මේ වෙස්ටර්න් ඔස්ට්‍රේලියා මේ ඔක්කොම IT වෙනවා regional හැටියට 494 කියන visa එකට apply කරන්න පුළුවන්. හැබැයි මේකේ වෙනස අර මම කිව්වා 186 එකේ PR එක හමුනහම මේ ආයතනෙ වැඩ කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි 494 visa එකක් ලැබුණාම අනිවාර්යෙන්ම අවුරුදු 3ක් ඒ ආයතනයේ වැඩ කරන්න ඕනේ. ඒ ආයතනයේ වැඩ කරාට පස්සේ ඒ ආයතනයේ සම්බන්ධතාවයක් නැතුව 191 කියන වීසා එකට තමන්ම ඇප්ලයි කරන්න පුළුවන්. අවුරුදු 3ක් 494 වීසා එකේ හිටපු නිසා 191 කියන්නේ permanent resident වීසා එකක්. දැන් සාමාන්‍යයෙන් ඔබතුමාලා කියන පළපුරුද්ද තියෙන උදවිය නිසා අපිට පුළුවන් ඔබතුමාලට දුර පේනවා අනිත් අයට වැඩිය. ඉතින් ඒක නිසා අපි අහන්නේ කවුරු හරි ශිෂ්‍යයෙක් හරි මෙහෙට ඉන්න කෙනෙක් හරි මෙහෙ ඉන්න කෙනෙක් හරි කවුරු හරි මේ දවස්වල දැනගන්න කැමති අපි මොකක්ද කරන්න ඕන කියන කාරණාව. දැන් සාමාන්‍යයෙන් එයාට රිලේටඩ් දෙයක් තමයි එයා කරන්න ඕන. නමුත් මොනවද හොඳම කියලා මේ දවස්වල ඇහුවොත් මොනවද කියන්න පුළුවන්? මගෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න තමයි මේ ළඟදී ආපු priority skill occupation list එක ගැන. ඇත්තටම priority skill occupation list එක ඒකේ වැදගත්කම තියෙන්නේ general skill migration වලට නෙමෙයි
මේ 482 හරි 186 කියන වීසා කාණ්ඩවලට ඇප්ලයි කරන අයට කොටින්ම කියතොත් නොමිනේෂන් එකක් දවස් 3-4ක් ඇතුළත අප්‍රූව් කරලා දෙන්න අවස්ථාවකට ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එක දැන් සූදානම් මේ ප්‍රයොරිටි ඔකියුපේෂන් ලිස්ට් එකේ ඉන්න අයට මේකේ අපි accountants-ලට chefs-ලට software engineers-ලට මේ ගොඩක් popular occupations වලට ඉන්න අයට තම ආයතනයෙන් ස්පොන්සර්ෂිප් එකක් ලැබෙනවා නම් අනිවාර්යෙන්ම බොහොම ඉක්මනට මේ නොමිනේෂන් එකයි වීසා එකයි ලබා ගන්න පුළුවන් තත්ත්වයක් ඇතිලා තියෙනවා. අපි ඉතාමත් ඉක්මනට ඒ කියන්නේ සුමානයකට දුරු නොමිනේෂන් එකක් අප්‍රූව් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මම ගොඩක් මගෙන් අහන ප්‍රශ්න තමයි මේක අමාරු නේද ස්පොන්සර් කරනව නේද? නෑ එහෙම දෙයක් නෑ. මම ගත්තොත් මගේ අන්තිම මේ අවුරුද්ද දෙක 90%කට වැඩි ප්‍රමාණයක් ඇප්ලිකන්ස්ලා PR මාර්ගයක් හදාගෙන PR එක හමුණා හෝ PR මාර්ගයක් හදාගෙන තියෙන්නේ මෙන්න මේ employer sponsorship ඔය 407 482 186494 කියන වීසා කාණ්ඩවලින් ඉතාමත්ම වැදගත් එකක් තමන්ගේ එම්ප්ලොයර්ට ඒකත් එක්ක සාකච්ඡා කරන්න. දැන් ඔබ කියන විදිහට මේ නිර්ණායක යටතේ ආයතනය පැත්තෙන් ඒ දේවල් තියෙනවා නම් ඒ වගේම ඉල්ලුම් කරන කෙනාගේ පැත්තේ ඒ සහ ඒ හා සම්බන්ධ තමන්ගේ එක්ස්පීරියන්ස් එහෙම තියෙනවා නම් ඕනම කෙනෙකුට ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. ඔව් අනිවාර්යෙන්ම මොකද මම හැම මේ ඩිස්කෂන් එකම හැම ඉන්ටර්වියු එකකම ඇප්ලිකන්ට්ට කියන කතාවක් තමයි කරුණාකරලා මේ අපි කියනවා අකවුන්ටන්ට් වලින් ගන්න අමාරුයි නේද මේ IT වලින් ගන්න අමාරුයි මම කියන්නේ නැහැ ඒ අකවුන්ටන්ට් වලින් අවස්ථා තියෙනවා ඉතාමත්ම වැදගත් දේ තමයි 485 කියන වීසා එක ලැබුණාම ඒ ලැබෙන දවසේ ඉඳන් විභාගය ඉවර වෙච්ච දවසේ ඉඳන් අනිවාර්යයෙන්ම තමන් පාඩම් කරපු රැකියාවක් තමන් පාඩම් කරපු මේ විෂයක රැකියාවක් ලබා ගන්න ගොඩාක් උනන්දු වෙන්න වෙන රැකියාව කරන්න නැතුව කියලා. එතකොට අනිවාර්යයෙන්ම අපිට මාර්ගයක් ලබා දෙන්න පුළුවන් ඒ පුද්ගලයන්ට PR එක ලබා ගන්න. දැන් උතරදී අපි දැන් පහුගිය ටිකේ දැකපු දෙයක් තමයි සංජය මහත්මයා ලංකාවේ ඉන්න ගොඩක් දෙනා පාස්පෝර්ට් ඔෆිස් එක ගාව රට යන්න බලාගෙන ඉන්නවා. රට යන්න බලාගෙන ප්‍රවණතාවය වැඩි වෙලා ඒක ලංකාවේ අවස්ථාව උගත් පිරිස තමයි මේ උත්සාහ කරන්නේ. කොහොම වුණත් මේ උදවියට මේ රැකියාවකට වීසා එකක් දාලා රැකියාව ඔපචුනිටි එකකට ස්පොන්සර්ඩ් වීසා එකකට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අයට එන්න තියෙන මාර්ගය හරි අඩුයි. මෙහි උදවිය අඳුරන්නේ නැහැ රැකියාවකට. ඒ වගේ දෙයක් ඉල්ලන්න බෑ. ඉල්ලුම් කළා තමයි එන්න ඕන. මෙහි උදවියට නම් ප්‍රශ්නයක් නැහැ. කොහොමද මේ උදවිය මේ කටයුත්ත කරනවා නම් කරන්නට ඕන? ශමිල මෙතන ගැටලුවක් තියෙනවා. අපි ප්‍රැක්ටිකලි බලනවා නම් සාමාන්‍යයෙන් මෙහි ඉන්න එම්ප්ලොයර් කෙනෙක් පිටරට ඉඳගෙන ඇප්ලයි කරන ඇප්ලිකේෂන් එක ගැන අපි ඒකට තියෙන වේටේජ් එක අඩුයි. මෙහි ඉන්න කෙනෙක්ම තමයි එම්ප්ලොයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි එහෙම කිව්වට සමහර ගොඩක් highly skilled මේ applicants ලා especially IT වල එහෙම ඉන්න applicants ලා chefs ලා some කිසි specialty එකක් ගන්න chefs ලා මේගොල්ලන්ගේ application එකක් අරගෙන එම්ප්ලොයි කෙනෙක් තීරණය කරොත් මම කැමතියි මෙයාව ස්පොන්සර් කරන්න කියලා ඒකට කිසිම බාධාවක් නැහැ. අර මම ඉස්සෙල්ලා කිව්ව විදියට සුමාන 4ක් ඒක ඇඩ්වර්ටයිස් කරලා සුදුසු පුද්ගලයෙක් හමු නැහැ කියලා මේ පිටරට ඉන්න මේ ඇප්ලිකන්ට් මෙහාට ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක මම කිව්වට දැන් තියෙන බෝඩර් රිස්ට්‍රික්ෂන්ස් අනුව ඒක අරිනකන් කේස් බයි කේස් තමයි එක්සෙම්පෂන් එකක් දෙන්නේ. හැබැයි ඒක පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි. මෙහි නෑන්ට පුළුවන් ගිහිල්ලා එම්ප්ලොයර් හම් වෙලා කතා කරලා වැඩ කරලා පෙන්නලා මේ ස්පොන්සර්ෂිප් ඉල්ලන්න. දැන් අවසාන වශයෙන් දැන් මගේ අතිනුත් මිස් වෙච්ච මං අහපු නැති ප්‍රශ්න කාරණා තියෙනවද දන්නේ නැහැ. මේක සම්බන්ධයෙන් කියන්නට ඕන. අවසාන වශයෙන් ඔබතුමන්ට මොනවද කියන්න තිබෙන්නේ අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට? මම මේ අවස්ථාවේ මම දෙන්න තියෙන එකම ඇඩ්වයිස් එක චමිල තමන්ගේ ස්ටඩීස් ඉවර වුණාම ඉවර වෙනවත් එක්කම තමන්ගේ මයිග්‍රේෂන් ඒජන්ට් ළඟට ගිහිල්ලා ඉතාමත්ම කල්පනාවෙන් සාකච්ඡාවක් යෙදෙන්න කියලා මම හැමෝටම කියනවා. මොකද මගේ ළඟට 485 එක ඉවර වෙන්න ලෑස්තිලා ඇවිල්ලා උත්තර මගෙන් ලබා ගන්න හරිම අමාරුයි. එතකොට තමයි මම කියන්නේ තමන්ගේ මයිග්‍රේෂන් ඒජන්ට්ස් ළඟට ගිහිල්ලා මේ එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් එක ගැන කතා කරන්න. ඒක ගැන මුලදින්ම උනන්දු වෙන්න. මේ රටේ අධ්‍යාපනය ලැබලා යම්කිසි ස්කිල් එකක් ලබාගත් පුද්ගලයෙක්ට
අනිවාර්යෙන්ම පර්මනන්ට් රිසිඩන්ට් පාත්‍රය එකක් තියෙනවා. හැබැයි ඒකට තමන් උනන්දු වෙන්න ඕනේ පාඩම් කරලා ඉවර වෙච්ච වෙලාවේ ඉඳන්ම. මට කිසිම ප්‍රශ්න මේ country of opportunity කියන එකේ මම ඒක ගැන වෙනස් කරන්නේ නැහැ. හැමෝටම opportunity එකක් තියෙනවා තම තමන්ගේ විදිහට මේ ඒ තමන් හදාරපු විෂයට සම්බන්ධ රැකියාවක් ලබා ගත්තොත් ඊට පස්සේ ඒ එම්ප්ලොයර්ගේ හිත දිනාගෙන අනිවාර්යෙන්ම අපිට එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් එක ලබා ගන්න පුළුවන්. එහෙමනම් බොහොම ස්තුතියි කියන අපත් සමගින් එකතු වුණාට මේ වටිනා කරුණු කාරණා අපේ ශ්‍රී ලංකේය ප්‍රජාව දැනුවත් කරන්නට ඔබ අපව දැනුවත් කරාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි චමිල. සුබ දවසක්. ඉතින් ඒ විදිහට අපත් සමගින් එකතු වුණේ සංජය කල්දේරා ඇසෝසියේට් ආයතනයේ ප්‍රවීණ සංක්‍රමණික උපදේශකතුමන් සංජය කල්දේරා. බොහොම ස්තුතියි කියන ගමන්ම අපි යන්න ලෑස්ති කෙටි විරාමයකට. මේ දවස්වල දෙමව්පියෝ මේ රටට ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන ගොඩක් අය ඉන්නවා. ඒ වගේම තමයි වීසා දාන්න පුළුවන් ද ඕස්ට්‍රේලියාවට එන්න. මේක ප්‍රධාන කාරණාවක්. අපි කතා කරනවා දිගටම ඉන්න කෙටි විරාමයකින් අනතුරුව. වසරකට වඩා පළපුරුද්දක් ඇති ඕස්ට්‍රේලියාව පුරා වැඩිම දරුවන් ප්‍රමාණයකට ගණිතය උගන්වන සෙකන්ඩරි පාසලක ගුරුවරයෙකු වන අතිල් ගුණසේකර ඔබේ දරුවාගේ අනාගත සිහිනය සැබෑ කරවා ගැනීමේ වගකීමට උරදීමට සූදානම්. 2022 වසරේ 4, 5, 6 සහ 7 පන්තිවලට දරුවන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ. අමතන්න අතිල් ගුණසේකර 0433 113836 අතිල් ගුණසේකර සුනිල දියක්සේ පැහැදිලි ගුරුතරුව. ජෙට් එකක වේගෙන් ලෝන් එකක් ගන්න ජෙට් ෆයිනෑන්ස් එකට අදම කතා කරන්න. ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබත් ශ්‍රී ලාංකික නිෂ්පාදන මිලදී ගැනීම තුළින් ශ්‍රී ලාංකික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන බව ඔබ දන්නවද? ඔබ මිලදී ගන්නා සෑම ශ්‍රී ලාංකික භාණ්ඩයක් සඳහා ගෙවන සෑම ඩොලරයක් මගින්ම අපි වැටලා තියෙන ආර්ථිකය ගොඩ ගන්න ඔබත් වක්‍ර ලෙස දායක වෙන බව ඔබ දන්නවාද? වැඩියෙන් ශ්‍රී ලාංකික භාණ්ඩ මිලදී ගන්න අපේ වැටලා තියෙන මේ ආර්ථිකය ගොඩ ගන්න තවත් ඔබගේ දායකත්වය ලබා දෙන්න මම ඉල්ලනවා. ස්තුතියි. කොවිඩ් අර්බුදය නිසා දුෂ්කරතාවට පත් වෙලා තියෙන දේශීය ආර්ථිකය ගොඩනගන්න, ශ්‍රී ලාංකීය දේශීය නිෂ්පාදන වැඩියෙන් මිලදී ගන්න, දේශීය නිෂ්පාදකයා දිරිගන්වන්න, දේශීය කෘෂිකර්මාන්තයට දේශීය ගොවියට ශක්තියක් වෙමින් අපගේ යුතුයකම ඉටු කරමු. අපෙන් අපේ රටට යුතුයකම් ඉටු කරමු. මෙම පණිවිඩය ඔබ වෙත ගෙන එන්නේ Millennium Imports වෙතින්. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, number 49, Douglas Street, Noble Park. Contact 0433 584 968 or 9547 8773. For more information, log on to www.wizardaccounting.com.au. ට්‍රාන්ස්කෝ කාගෝ ඩැන්ඩිනෝන් සහ කැම්බෆීල්. Current affairs with චමිල ලොකුනාරංගොඩ ඔබ වෙත ගෙන එන්නේ MJ Photography for all your wedding and lifestyle photography requirements.
ජෙට් එකක වේගෙන් ලෝන් එකක් ගන්න ජෙට් ෆයිනෑන්ස් එකට අදම කතා කරන්න. එමනම් කෙටි විරාමයෙන් අනතුරු සූදානම් නැවතත් කරන්ට් ෆෙයර්ස් වැඩසටහන ආරම්භ කරන්නට ගොඩක් දෙනා බලාපොරොත්තුෙන් ඉන්නවා සංචාරයකට ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්ද විසිට් වීසා එකට මොකද වෙලා තියෙන්නේ මේ දවස්වල විසිට් වීසා ඉෂුව කරනවද මේක හරි ප්‍රශ්නයක්. ඉතින් ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙන හැම දිනාටම දැනගන්නත් එක්ක අපි හිතුවත් දවසේ මේ කාරණාව සම්බන්ධයෙන් කතා කළ යුතුයි කියලා මේ මොහොතේ අපි සම්බන්ධ කරගන්නට සූදානම් සංක්‍රමණික උපදේශක නාමල් ෆර්නෑන්ඩෝ අයිබෝන් කියන ඔබට අයිබෝන් මම මුලින්ම දැනගන්න කැමතියි ඇත්තටම මේ දවස්වල ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්කම තියෙනවද විසිට් වීසා දෙනවද මේ දවස්වල විසිට් වීසා දෙනවා ඒක හැබැයි දෙන්නේ ඉනිෂියලි දෙන්නේ අර පර්මනන්ට් රෙසිඩන්ට්ස් ලගෙන් හරි සිටිසන්ෂිප් එක තියෙන කට්ටියගේ පේරන්ට්ස් වලට විතරයි අනිත් කට්ටියගේ ඇප්ලිකේෂන්ස් ඔන් හෝල්ඩ් වගේ තමයි තියාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඉන්න වොමනා නම් ඒක ඇප්ලයි කරන්න පුළුවන්. පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් නම් හරි සිටිසන් කෙනෙක් නම් ඒක ග්‍රාන්ට් වෙයි. අනිත් අයගේවා ඕන කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. අනිත් ඒවා හෝල්ඩ් කරගෙන තියාගෙන ඉන්නවා. දැන් අනිත් කාරණාව තමයි දැන් PR සිටිසන් තියෙන උදවියට ප්‍රශ්නයක් නැහැ දෙමව්පියෝ ගෙන්න ගන්න පුළුවන්. ඒ ඇරෙන්න දැන් මෙහි අපි හිතමුකෝ දරුවෙක් හම්බ වෙන්න හරි මොනෑම ලෙඩක් තියෙනවා නම් හරි මේ ආදී කාරණාවකට කවුරු හරි ඉල්ලුම් කරොත් අනේ මගේ දෙමව්පියෝ ගෙන්න ගන්න අත්‍යවශ්‍යයි කියලා වෙන වීසා කාණ්ඩයක කෙනෙක් පුළුවන්කම තියෙනවද බැරිද? well අපිට පුළුවන් ඒකට try කරන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ travel exemption කියන එකට apply කරන්න. ඒක approve වුණොත් වීසා එකක් හම්බ වෙයි. ඒක හම්බ වුනේ නැත්නම් වීසා එක හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ වීසා එක හෝල්ඩ් වෙලා තියෙනවා. දැන් මම දැනුවත් නම් බබෙක් හම්බ වෙන්න හරි එහෙම දෙයකට ඒගොල්ලන් දෙන්නේ නැහැ. so හදිසියවත් ඔන්න තමුන්ගේ කන්ඩිෂන් එකේ සිවියරිටි එක අනුව ඒ කියන්නේ කෙනෙක් සමහරට හොස්පිටලයිස්ඩ් ඒ වගේ දෙයකට සමහරට ඒගොල්ලන් ඉන්න දෙන්න පුළුවන් වෙයි. එහෙම නැතුව මම දන්න විදියට ඒවා අනිත්‍යව දෙන්නේ නැහැ. දැන් අනිත් කාරණාව තමයි දැන් මේ වෙලාවේ ඕස්ට්‍රේලියාවට එන්න මොනියම් පදනමකට හරි බිස්නස් එකකට හරි මොනියම් කාරණාවකට හරි කවුරු හරි එන්න හිතාගෙන ඉන්නවනම් මේ වෙලාවේ වීසා එක ලොජ් කරන්න පුළුවන්කම තියෙනවද? ඕනම කෙනෙකුට ලොජ් කරන්න පුළුවන්. අපි ගිය අවුරුදු 2 ඇතුළත ලොජ් කරුවා. සමහර අයගේම ඔක්කොම අවුරුද්දක් තෝල් කරගෙන ඉන්නවා ඒගොල්ලෝ. ඕන කෙනෙකුට විසිට් එකකට එන්න ඕමනා නම් ඇප්ලයි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇප්ලයි කරන්න බෑ කියලා එකක් නැහැ. අපි ඇප්ලයි කරනවා ඒක කිව් එකකට යනවා. අපිට හදිසියෙන් එන්න උවමනාවක් තියෙනවා. මොකක් හරි රස්සාවේ වැඩකට. එහෙම නැත්නම් බිස්නස් වැඩකට. අපි ගිහිල්ලා travel exemption එකක් ඇප්ලයි කරන්නම ඕනේ. ඒක ඇප්ලයි කරලා ඒක හරහා ඒක අප්‍රූව් වුණොත් අපිට වීසා එකක් ගන්න පුළුවන්. ඇඩ්වයිස් කරන්නේ හැමෝටම තමුන්ගේ කන්ඩිෂන් එක අනුව travel exemption එකක් ඇප්ලයි කරන්න. දැන් අනිත් කාරණාව තමයි දැන් මේ වෙද්දී ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන දැන් මේ කොවිඩ් පිට අවුරුද්දයකට කලින් එන්න කලින් වීසා දාපු කට්ටිය ඇති. නමුත් මේ නීතිත් එක්ක කොරෝනා නීතිත් එක්ක මේ උදවියට ඕස්ට්‍රේලියාවට එන්න බැරි වෙන්නේ නැති. මේ වීසා වලට මොකද වෙන්නේ? ඒ වගේම තමයි එක සැරයක් මෙහෙට ඇවිල්ලා මේ විසිට් වීසා එක තියෙද්දි ලංකාවට ගිය උදවිය කොට්ටාශයකුත් ඉන්නවා. ඒගොල්ලන්ට ආයේ වීසා එකෙන් ප්‍රයෝජනයක් ගන්න හම්බුන්නේ නැහැ. ඒ උදවියට රජය විසින් සහනයක් දීලා තියෙනවද? මොකද ඇත්ත තත්ත්වය මේ වෙද්දී? ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් කියලා තියෙනවා ඒ වගේ කට්ටියට ඒ කියන්නේ කවුරු හරි වීසා එකක් හම්බ වෙලා හැබැයි ඒගොල්ලන්ට පාවිච්චි කරන්න හම්බුනේ නැහැ කොවිඩ් හින්දා ඒ වගේ කෙනෙකුට නැවත වීසා එකක් හම්බ වෙයි free of charge හරිද ඒක කරනකොට ඒක අලුත් වීසා එකක් ඇප්ලයි කරන්න ඕනේ ඒ ඇප්ලයි කරනකොට questions තියෙනවා එක question එකක් තියෙනවා මෙයා කොවිඩ් එකට මේ හින්දා මේක affect වුණාද කියලා ඒක හරහා ගියොත් ගෙවන්න නැතුව ගන්න පුළුවන් වෙනවා. හැබැයි කවුරු හරි ඉන්නවනම් මල්ටිපල් එන්ට්‍රි වීසා එකක් හම්බ වෙලා කියන්නේ 2019 හම්බුන කෙනෙක් එක සැරයක් ඇවිල්ලා එයා ගිහිල්ලා ආපහු ලංකාවට. ඒ වගේ කෙනෙකුට ආයෙ දෙන එකක් නැහැ free of charge. unused වීසා එකක් තිබ්බොත් ඒගොල්ලන්ට ඒක අලුතෙන් හම්බ වෙයි වීසා එකක්. අලුතෙන් එන අයට අපි වීසා දානවා ඒක. කියන්නේ දැම්මම තමුන්ගේ ස්ටේටස් එක අනුව ඒ කියන්නේ සිටිසන්ෂිප් එකක් තියෙන කෙනෙක්ගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඒගොල්ලන්ට වීසා දෙනවා. වීසා එකක් දෙනවා travel exemption උත් අප්‍රූව් වෙනවා. ඒ travel exemption එක හම්බ වුණොත් වීසා එක ෂුවර් එකට දෙනවාමයි. දැන් මේ වෙලාවේ තියෙන තත්ත්වයක් එක්ක දැන් එක පැත්තකින් දෙමාපිය වීසා, ශිෂ්‍ය වීසා, තා පාර්ට්නර් වීසා මේ ආදී කාරණා බොහොමයක් තියෙනවා. දැන් එතකොට මේව පිළිවෙලට ගත්තාම
මේ විසිට් වීසා කියන තැනට මොන වගේ තැනක්ද හම්බ වෙන්නේ ඉක්මනටම මිනිසෙකුට ඇප්ලයි කරලා එන්න හැකියාව තියෙනවද රටට ආපු ගමන් මොකද තත්ත්වය? නෑ ඒක ඇත්තටම වැරදි. එහෙම දෙයක් නෑ. ඇත්තටම වෙලා තියෙන මේකයි. දැන් කියන්නේ විසිට් වීසා. විසිට් වීසා කියන දැන් අපි එක්ස්ප්ලেইন කරුවානේ. විසිට් වීසා එකක් ඕන නම් ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරුවාට පස්සේ ට්‍රැවල් එක්සෙම්ප්ෂන් එකක් ඇප්ලයි කරන්න ඕනේ. ඒක හම්බ වුණොත් තමුන්ගේ වීසා එක හම්බ වෙනවා. ඒක හම්බුනේ නැත්නම් තමුන්ගේ ඇප්ලිකේෂන් එක QA එක තියෙයි. පාර්ට්නර් වීසා කියන්නකෝ. පාර්ට්නර් වීසා දාපු අයව අපි විසිට් වීසා එකේ ගේනවා. ඒගොල්ලන්ට එන්න දෙනවා. ඒත් ඒ විදිහම තමයි අපි පාර්ට්නර් වීසා දාලා නම් අපි විසිට් වීසා එකක් ඇප්ලයි කරනවා, ට්‍රැවල් එක්සෙම්ප්ෂන්ස් ඇප්ලයි කරනවා. එතකොට මේ දෙකම අප්‍රූව් වෙනොත් තමුන්ට එන්න පුළුවන්. ඒ වගේ අපි කීප දෙනෙක් ගෙනල්ලා තියෙනවා. එතකොට ස්ටුඩන්ට් වීසා අපි දානකොට ඒගොල්ලන්ට ස්ටුඩන්ට් වීසා එක හම්බ වෙනවා. හැබැයි එන්න දෙන්නේ නැහැ තාම. ඒක දැන් පටන් ගන්නවා කියලා තියෙනවා නොවැම්බර් මාසෙ ඉඳලා. මම හිතන්නේ ෆ්ලයිට්ස් කීපයක් ඒගොල්ලන් ගේන්න හදනවා. මොන රටෙන්ද ගේන්නේ අපි දන්නේ නැහැ තාම. තවත් ඉමිග්‍රේෂන් එකෙන් කියලා තියෙනවා that තමුන් ඉගෙන ගන්න දේ හෙල්ත් සෙක්ටර් එකට අදාළ නම් ප්‍රැක්ටිකල් කරන්න තියෙනවා නම් ඒගොල්ලන්ට ප්‍රයොරිටි දෙනවා කියලා තියෙනවා. හැබැයි මම හිතනවා ඩිසෙම්බර් ජනවරි පෙබ්‍රුවරි කාලේ ස්ටුඩන්ට්ස්ලා එයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ කාරණා හැමදේත් එක්කම දැන් එන්නත් කරන්නත් ශ්‍රීග්‍රේන් ප්‍රාන්තයේ සිද්ධ වෙනවා ගැටලුවක් නොවි අර රජය කියපු නිර්ණායක සියල්ලම දැන් සපුරන ආකාරයක් අපිට පේනවා හෙට අනිද්දා වෙද්දි. ඉතින් කොහොමෙන් හරි මේ කාරණාත් එක්ක මොකද වෙන්නේ? කවද විතර කට්ටියට නිදහසේ ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්කම ලැබෙයිද? ඩිපාර්ට්මන්ට් එකකින් ඒක 100% අපිට කියන්නේ නැහැ. දැන් අරලා තියෙන්නේ ඕනම සිටිසන් කෙනෙකුට, PR හෝල්ඩර් කෙනෙකුට, පාර්ට්නර් කෙනෙකුට, අම්මලා තාත්තලාට එන්න පුළුවන් රට ඇතුළට. ඊට පස්සේ ස්ටුඩන්ට්ස් ලවයි අනිත් සෙක්ටර්ස් වල අනිත් විසිට් වීසා හරි අනිත් විසිටර් වීසා තියෙන කට්ටියට හරි ඒගොල්ලන්ට එන්න හම්බ වෙයි. මම නම් හිතන්නේ ජනවාරි පෙබරවාරි එනකොට විතරයි. Up to December I don't think they will allow them to come. අවසාන වශයෙන් ඔබට කුමක්ද කියන්න තිබෙන්නේ මේ අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට මේ වෙලාවේ අපි බලාගෙන ඉන්න ශ්‍රී ලංකා ටීවීත් එක්ක ඉන්න අපේ හිතවතුන්ට ඔබට කුමක්ද කියන්න තිබෙන්නේ? මම නම් කියන්නේ හෝප්ස් තියාගන්න තමුන්ට එන්න පුළුවන්. විසිටර් වීසා කෙනෙක් නම් අපි ඕන තරම් ඇප්ලයි කරනවා විසිට් වීසාස්. ඇප්ලයි කරලා QA එකේ ඉන්න. ඒගොල්ලන්ට වීසා එක දෙනවා නම් ඒගොල්ලන් වීසා එක හෝල්ඩ් කරගෙන ඉන්නවා. අදිසේවත් කෙනෙක් ඉන්නවා නම් වීසා එක දෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ හිතනවා නම් සමහරට ඒක ඒ වෙලාවෙම රිෆියුස් වෙන්නත් පුළුවන්. මොකද හැම වීසා එකම ඇප්ලයි කරුවට දෙන්නේ නැහැ. ස්ටුඩන්ට්ස්ලාට ඒ විදියමයි වීසා එක හම්බ වෙනවා. වීසා එක හම්බ වුණාම ලංකාවේ ඉඳගෙන පළවෙනි සෙමිස්ටර් එකේ සබ්ජෙක්ට්ස් කීපයක් ඉගෙන ගන්න. ඒකේ ඊළඟ අවුරුද්දේ ගොඩක් chances තියෙනවා ඔයගලන්ට පෙබරවාරි වෙනකොට එන්න පුළුවන්. එහෙමනම් ඒ අපත් සමගින් එකතුනේ නාමල් ප්‍රනාන්දු සංක්‍රමණික උපදේශකතුමා බොහොම ස්තුතියි කියන ඔබට අපත් සමගින් එකතු වුණාට. බොහොම ස්තුතියි. thank you. ඉතින් ඒ විදිහට අද දවසේ අපි කතා බහ කරමින් සිටියේ මේ වෙලාවේ කොහොමද විසිට් වීසා වලට එන්න පුළුවන් ද ඕස්ට්‍රේලියාවට? ඒ වගේම තමයි ස්පොන්සර්ඩ් වීසා වලට මොකද වෙලා තිබෙන්නේ? යන්න මාර්ගයක් තියෙනවද? මෙහෙ ඉන්න උදවියට ලංකාවේ ඉඳලා මෙහෙට එන්න බලාපොරොත්තු වෙන උදවියට මොකද්ද වාතාවරණය කියන කාරණාව සම්බන්ධයෙන් අපි ආයෙමත් මතක් කරනවා මේ කිසිම ආයතනයක් ප්‍රවර්ධනය කරන මුදල් අරගෙන ප්‍රචාරය කරන වෙළඳ දැන්වීම කියලා හිතන්නට එපා. මේ සියල්ල අපි කරන්නේ සත්කාරයක් විදියට ඔබ දැනුවත් කරන්න එක් වීසා කාණ්ඩ වලින් ඔබට ලබා ගත හැකි දැනුම සම්බන්ධයෙන් ඔබට පුළුවන් මේ හා සම්බන්ධව තොරතුරු ලබා ගන්න. මම හිතන්නේ ඕස්ට්‍රේලියාවේ මේකට සම්බන්ධ ඔෆිෂියල් වෙබ්සයිට් තියෙනවා. ඔෆිෂියල් වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා මේ කාරණා සියල්ල ඔබට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා ඒ බවත් මතක් කරන ගමන් අද දවසට සමුගන්නවා ලබන සතියේ කරන්ට් ඇෆෙයර්ස් වලින් හම්බ වෙන බලාපොරොත්තු වෙන හැමෝටම සුබදායි සතියක්. affairs with Chamila Lokunarangoda. ඔබ වෙත ගෙන ආවි. ජෙට් එකක වේගෙන් ලෝන් එකක් ගන්න ජෙට් ෆයිනෑන්ස් එකට අදම කතා කරන්න. MJ Photography for all your wedding and lifestyle photography requirements.